දවස වැඩසටහන මේ රටේ අසාධාරණ ලක්වුණු හඬක් නැති එහෙම නැත්නම් කතා කරන්න උවමනාව තිබුණත් කතා කරන්න තැනක් නැති ඈත ගම්වල මෑත නගරේ එක් එක් ක්ෂේත්‍රවල සමූහව මේ රටේ මානව හිමිකම් ආරක්ෂා කරන්න සැදී පැහැදී ඉන්න සුවහසක් මිනිසුන්ගේ වැඩසටහන. මම මේම කියන්නේ අපිට ලැබෙන දහසක් ප්‍රතිචාර මැද්දේ පිට රටවල් වල අපේ රටේ ඈත ගම්වල ඒ වගේම නගරයේ බෝඩින් වල ඉඳලත් අපේ වැඩසටහන බලමින් අපිට ප්‍රතිචාර කියනවා අපි වෙනුවෙන් කතා කරන්න කියලා. අපි බොහෝ ප්‍රශ්න පහුගිය කාලේ කතා කරා. ඒ අතර වාරයේ දේශපාලන චරිත විද්වතුන් සංවාදයට භාජනය කළා. දැන් රට තාම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. මැතිවරණයක් නිල වශයෙන් දිනේ ප්‍රකාශයටපත් වී තිබෙනවා. ඒ අනුව අද වන විට මුළු රටේම මැතිවරණ උණුසුම ආරම්භ වුණා. අගෝස්තු 5 වෙනිදා මහා මැතිවරණය පවත්වන්න කොමිසම තීරණය කර ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අතරේ තවත් ඉතාම වැදගත් ප්‍රවෘත්ති කිහිපයක් රට හමුවේ තැබීමට අවශ්‍යයි. ටියුෂන් පන්ති, අතිරේක ටියුෂන් පන්ති ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 දෙනෙක්ට සීමා වන ආකාරයට නැවත ආරම්භ කරන්න අවසර ලබා දී තිබෙනවා. දින වකවානු නිල වශයෙන් ප්‍රවෘත්ති බලනකොට අපිට දැනගන්නට පුළුවන්. ඒකම සෞඛ්‍ය සීමාවන්ට යටත්ව විශේෂයෙන්ම වනෝද්‍යාන නැත්නම් උද්භිත උද්‍යානවල සංචාරකයන්ට යලි ගමන් ආරම්භ කරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. විරෝධතා සූදානමක් හින්දා චීන ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙනවා. ජාතික රෝහලේ වැටුප් කොල්ලකා පලාගිය වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තා. ප්‍රශ්න කරන්න පැය 24ක් උසාවියෙන් අවශ්‍ය උපදේශන අනුමැතිය ලැබී තිබෙනවා. නිරෝධායන හා මැතිවරණ නීති අනුව කටයුතු නොකරන පුද්ගලයන්ට එරෙහිව පොලිසියෙන් දැඩි පියවර ගන්න බව පොලිසිය නිවේදනය කරනවා. ඒකම ඇමරිකාවේ දෙවන කොරෝනා රැල්ලක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් සිදුව තිබෙනවා. මේ අතර අපි අද කතා කරන්නේ අපි හැමෝම ආදරය කරන, අපි හැමෝටම ආදරය කරන අපේ මේ විනෝදාස්වාදයේ සපයන සංගීත වාද්‍ය ශිල්පිනියන්ගේ ප්‍රශ්න පිළිබඳව. කොරෝනා වසංගතය මේ රටේ ක්‍රීඩා ශාස්ත්‍රයට, මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයට, අධ්‍යාපන ශාස්ත්‍රයට හැම පැත්තටම පහර වැදුනා. දැන් බලන්න අද අපි කතා කරන ප්‍රශ්නය ඊටාම සංවේදී ප්‍රශ්නයක්. අමරදේව මාස්ටර් ජීවතුන් අතර නැතත් අද අමරදේව මාස්ටර්ගේ ගීතයක් අහනකොට අපි හැමෝම එක තැනකට යනවා. ජෝතිපාල මහත්තයා ජීවතුන් අතර නැතත් එහෙම තමයි. අපව සතුටෙන් තබන්නේ මේ රටේ කලාකාරයෝ, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ. අද අපි ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය සහ බටහිර සංගීතඥයන්ගේ සංගමේ නියෝජිතයන් දෙදෙනෙක්, එක් පැත්තකින් ශ්‍රී ලංකා ගායක ගායිකයන් සංගමය, අනිත් පැත්තෙන් බටහිර සංගීතඥයන්ගේ සංගමය නියෝජනය කරමින් රජිත රූපසිංහ සහ රෝහන් ද සිල්වාට ආරාධනා කළා. රජිත රූපසිංහ මහත්මයා ආයිබෝවන්. රෝහන් ද සිල්වා මහත්මයා වර්තමාන සංගීත මේ ශිල්පිනියන්ගේ සංගමේ සභාපතිතුමා, ලේකම්තුමා, ඔබතුමාටත් ආයිබෝවන් කියනවා. ප්‍රශ්නේ අපිට තේරෙනවා බෑන්ඩ් ගහන්න තැනක් නැහැ, මියුසික් වැඩ කරන්න තැනක් නැහැ, ඉන්ඩස්ට්‍රි එක කර්මාන්තයම එක තැනම නතර වෙලා. මේ අය කෑවේ කොහොමද? මේ අය ජීවත් වුණේ කොහොමද? අපි පවා ජනමාධ්‍ය කරන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ මේ ශිල්පිනියන් නිසා. අපි මුලින්ම කැමති රජිතට අවස්ථාව දෙන්න. රජිත මොකද හිතන්නේ මේ අවස්ථාව මේ කොරෝනා නිසා කොයි වගේ බලපෑමක්ද ඔබලගේ කර්මාන්තයට සිද්ධ වුනේ? මෙමයි බොහොමත්ම ස්තුතියි අපි රටට කියමු. අපිට මේ දවස් වැඩසටහනට ආරාධනය ලැබීම ගැන රොෂාන් ප්‍රමුඛ සිරස ස්ටුඩියෝ එකට බොහොම ස්තුතියි. ඇත්තටම වෙලා තියෙන්නේ දේ බැලුවොත් අපි මෙච්චර දශක ගණනාවක අපිට දශක තුනක යුද්ධයක් තිබ්බා. එතකොට අපිට සුනාමියක් කියලා ආවා. ඊට පස්සේ මේ ළඟදි පාස්කු ප්‍රහාරයක් කියලා ආවා. මේ හැම දෙයින්ම අපි සංගීත ශිල්පියා, සංගීතඥයා අපි කොහොම හරි සර්වයිව් වුණා. හරිද? කොහොම හරි මොන හරි කරගෙන ආවා. හැබැයි කොරෝනා එක ඊට වඩා දැඩි ප්‍රහාරයක් සංගීත ශාස්ත්‍රයට එල්ල කරලා තියෙනවා. මොකද අපි 99.9%ක්ම ඉන සංගීතකරුවෝ අද අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. අපිට ඒ කියන්නේ මෙහෙම කිව්වොත් ඇත්තටම නිවැරදි කර කියා ගන්න දෙයක් නැහැ. ඇත්තටම අපිට. ඉතින් දැන් මේ අනුව අපි කොහොමද හැඩ ගැහෙන්න ඕනේ, කොහොමද යන්නේ කියලා තමයි අපි කල්පනා කරනවා. තාමත් කල්පනා කරනවා. මම හිතන්නේ ඒක රොහන් මහත්තයා තවත් අපිට ඒක ගැන දීර්ඝ වශයෙන් හඳුන්වයි, හැඳින්වීමක් කරයි. ඉතින් සමස්ත කලා ශාස්ත්‍රයම මම
නියෝජනය කරන්නේ උපසභාපති හැටියට WMA එහෙම නැත්නම් බටහිර සංගීතඥයන්ගේ සංගමය. ඉතින් අපේ ශාස්ත්‍රය ඇත්තටම කියනවා නම් ෆ්ලැට් වෙලා තියෙන්නේ. කරගන්න දෙයක් නැතිව. ඊටාම සංවේදී කාරණාවක්. මා හිතන්නේ ලේසි පාසු නැ ජීවත් වෙන්න තමන්ගේ ගෙදර එකම ආදායම් මාර්ගය ගිටාර එකක් වයලීනයක් වාදනය කරලා සින්දුවක් කියලා එහෙම නැත්නම් සංගීත භාණ්ඩ ලබා දීලා කරපු රස්සාව එකතැනම නතර වුණාම ලේකම්තුමා මම අහලා තියෙනවා ලංකාවේ ගායක ගායිකාවන්ගේ සංගම් 11ක් විතර 12 15ක් තියෙනවා කියලා. කීයක් තියෙනවද? ගායක ගායිකා සංගම් එකයි තියෙන්නේ. එකයි තියෙන්නේ. එකම එක ගායක ගායිකා සංගමය ශ්‍රී ලාංකීය ගායක ගායිකා සංගමේ පමණයි. හොඳයි. ඒක පටන් ගන්නේ 1991 වසරේ. හොඳයි. දැන් අවුරුදු මේ යන්නේ 30 වෙනි අවුරුද්ද. මේ ශාස්ත්‍රයේ කර්මාන්තයේ තියෙනනේ තවත් සංගම් 11ක් විතර. වෙන ඒ කියන්නේ සංගීත නියෝජනය කරන තියෙන 11ට වැඩි. මොනවද තියෙන්නේ? ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තම ප්‍රධානම සංගමය තමයි ඔස්කා කියන සංගම. ඒ කියන්නේ ගීත නිර්මාණ කේන්ද්‍රය. ඒකේ ඉන්නවා ගායක ගායිකාවොත් ඉන්නවා ගීත රචකයෝ සංගීත අධ්‍යක්ෂකවරු සහ ඒ කලාවට සංගීතයේ ගීතයට දායක වෙන සීළු පාර්ශවයන් ඒ කියන්නේ ඉංජිනේරු ශිල්පියා පවා ඒකේ සමාජිකයි. ඒතකොට ඒක සමස්තයක්. හැබැයි ඔබ අහපු අර ප්‍රශ්නේ ඒ සංවිධානයේ නම මොකක්ද? ඔස්කා. ඒ කියන්නේ ඒකට ඉංග්‍රීසියෙන් දාලා තියෙන ඔස්කා කියලා Outstanding Song Creators Association. හොඳයි. ගීත නිර්මාණ කේන්ද්‍රය. එතකොට ඒකයි සංගීතය සම්බන්ධයෙන්. දැන් ඊට අමතරව ඉන්නවා අපේ තියෙන සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය. ඒකේ ඉන්නේ සංගීත අධ්‍යක්ෂකවරු මියුසික් ඩිරෙක්ටර්ස්ලා. ඔව්. හරි. එතකොට ඊට පස්සේ තියෙනවා නිවේදක සංසදය. එහෙම එකක් තියෙනවා. එතන ඉන්නේ මේ අපේ එලිමහන් ප්‍රසංග වේදිකාවේ සහ ගෘහස්ත ප්‍රසංග වල ඉන්න ජනප්‍රිය නිවේදිකාවන්ගේ සංගමය. ඊට පස්සේ තියෙනවා සංගීත කණ්ඩායම් සංගමය. ඒක ඉන්නවා සමාජිකයෝ 1000ක් විතර. බෑන්ඩ්ස් ජනප්‍රිය සංගීත කණ්ඩායම් සහ ඒවල වාදකයෝ. ඊට පස්සේ ඉන්නවා කැලිප්සෝ. ඔව්. ඒ කියන්නේ හොටෙල් ක්ෂේත්‍රයේ ඉන්න කැලිප්සෝ වාදකයෝ. අපි කියන 2 piece 3 piece band. ඔව්. ඒ වගේ කට්ටිය තවත් ඉන්නවා 1000ක් විතර. ඒතර ඒගොල්ලන්ගේ වෙනම සංසදයක් ඉන්නවා. ඊට පස්සේ තව තියෙනවා ටූරිස්ට් ට්‍රේඩ් ඕගනයිසේෂන්. ඒ කියන්නේ විශේෂයෙන්ම සංචාරක හෝටල් වල වාදනය කරන අය විතරක්ම සංසදයක් ඉන්නවා. ඊට පස්සේ තියෙනවා ප්‍රාසංගික ඒ කියන්නේ කලා සහ සංගීත ශිල්පී සංසදයක් කියලා. ඒතර ඒකෙත් වාදකයෝ ප්‍රාදේශීය මට්ටමේ ගායකයෝ එහෙම ඉන්නවා. ඉතින් මෙහෙම ගත්තම දේශීය කියන්නේ මේකේ අපේ රටේ ඒ විදිහේ දැන් මේ වෙනකොට සංවිධානාත්මකව මේ සංගීත කර්මාන්තයට විතරක් මම කියන්නේ වෙනම සංවිධායකයෝ ඇරෙනකොට මේකේ කෙලින්ම වාදකයෝ ගායකයෝ හැටියට ඉන්නවා 11000ක් විතර සමාජය. ඒ කියන්නේ මේ කර්මාන්තයේ ඍජුව නියැලෙන මේ යැපෙන වෘත්තිකයෝ ඉන්නවා 11000ක් විතර. ඒ කියන්නේ මම මේ කියන්නේ වෘත්තිකයෝ. හැබැයි ඒකත් එක්ක සහසම්බන්ධ වෙච්ච අනිත් මෙතන නැද්ද හඩ් ලබා දෙන ස්ටේජ් ලබා දෙන වාහන සපයන සවුන්ඩ්ස් ලබා දෙන හරි අපි එතනට එමු. අපි එන්නේ මුලින්ම රටට කියන්න ඕනේ මේ කර්මාන්තය කියන්නේ විශාල කර්මාන්තයක්. බැලු බැලමට ගායක ගායිකාව විතරක් නෙමෙයි ඉන්නේ. මේක පිටිපස්සේ ඒක සෑහෙන අර ස්ටේජ් එක පිටිපස්සේ ඉඳලා තේක අල්ලන කෙනාගේ ඉඳලා ඩ්‍රයිවර්ගේ හිටා. ඩ්‍රයිවර්ගේ ඉඳලා මෙතන ඇත්තටම කියනවා නම් අර අපි සමහර කෙනෙකුට අපි මේ පබ්ලික්ලි පේන්නේ කවුරු හරි සින්දු කියනවා එහෙම නැත්නම් බෑන්ඩ් එකක් ප්ලේ කරනවා විතරයි. නමුත් ඩිරෙක්ට්ලි හරි ඉන්ඩිරෙක්ට්ලි හරි ඉන්නවා ඒකට සෑහෙන පිරිසක් ඉන්නවා තිරේ පිටුපස්සේ. මොකද ඒ ඔක්කොම යැපෙන්නේ මියුසික් වලින්. අපි සින්දුව කියනවා නම් ගායකයා අපි බෑන්ඩ් එකක් වශයෙන් අපි ස්ටේජ් එකේ ප්ලේ කරනවා නම් ඒ ඔක්කොම යැපෙන්නේ ඒගොල්ලන්ගේ දරුමල්ලෝ ෆැමිලි එකද ඒක ඩ්‍රයිවර්ගේ කට්ටියද යැපෙන්නේ. ඒතර පිටරට ඉන්න කණ්ඩායම් ශ්‍රී ලංකා නියෝජනය කරන විවිධ සංගීත කණ්ඩායම් මාලදිවයිනට ගියාම දුබයි නගරයට ගියාම ඕස්ට්‍රේලියාව එහෙමත් අය ශ්‍රී ලංකාවේ ලංකාවේ ඉඳ රාජිත ඔය මට වඩා හතර ඔය ගැන කතා කරනවා. මේ අපේ රටේ ඉඳලා පිටරට ගිහිල්ලා මාලදිවයිනේ වෙන මැද පෙරදිග සහ තවත් බටහිර රටවල් වල වාදනය කරන මේ කර්මාන්තයේ දෙන අයත් ඉන්නවා. ඒ කියන්නේ අපේ රට අපේ අය පිටරට ගිහිල්ලා මේ කර්මාන්තයේදී මොකද ඒක වෙන්නේ ශ්‍රී ලංකා පුරවැසියෝ ශ්‍රී ලංකාවේ පුරවැසියෝ දැන් ඕක අදයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේ ඇවිල්ලා 80 මුල දශකයේ ඉඳලා අපේ ගොඩක් සංගීත ශිල්පියෝ විශේෂයෙන්ම බටහිර සංගීත ශිල්පියෝ කොන්ත්‍රාත් පදනම මත කොන්ට්‍රැක්ට් විදියට යුරෝප් වල ප්ලේ කරා. ඊට පස්සේ එතන ඉඳන් ඒක විහිදුන ඩුබායි, කටා වගේ රට. දැන් සෑහෙන සංගීත ශිල්පියෝ පිරිසක්
ඉන්නවා මාලදිවි. අපේ ලංකාවේ ඒ ඔක්කොගෙම දැනට තත්ත්වය බොහොම කනගාටුයි. අපේ ජ්‍යෙෂ්ඨතම සංගීත ශිල්පියෙක් අධ්‍යක්ෂවරයෙක් ගායකයෙක් කවුරු කිව්වා ජිප්සීස් නායක සුනිල් පෙරේරාම කවුරුද දන්නවා. අපි හැමෝම ආදරය කරනවානේ. සුනිල් අයියා ගොඩාක් දේශපාලන මේ දවස්වල කතා කරනවා. සුනිල් මහත්මයා ආයිබෝවන් ඔබේ අපේ මේ සංගීත ශාස්ත්‍රයේ කර්මාන්තයේ සිද්ධ වෙච්ච පාඩුව ගැන අපි කතා කරන්නේ. ඔබට රටට කතා කරන්න පුළුවන් ආයිබෝවන්. ආයිබෝවන් සුනිල් මහත්මයා අපුව හොඳට ඇහෙනවාද? ආයිබෝවන්. හලෝ. ආයිබෝවන්. දැන් සුනිල් මහත්තයා අපිට කතා කරන්න ඔබ ආදරය කරපු ඔබ ගොඩනගපු අපි හැමෝගෙම මේ ආයිබෝවන්. සංගීත ශාස්ත්‍රය ගැන මේ අත්දලා තියෙන ඉරණම ගැන අපි පොඩ්ඩක් කතා කරන්න එයාට උදව් කරන්න. මොකද හිතෙන්නේ? දැන් මම හිතන්නේ අපි ගොඩක් දේවල් වුණ දිලා තියෙනවා. දැන් රජදකේ වගේ සුනාමියකට වුණ දුන්න පාර්ශ්ව ප්‍රහාරයකට වුණ දී කාලෙන් කාලෙට එක දේවල්කට වුණ දෙන්න හිතුණා. නමුත් මේ කොරෝනා එක ආරම්භයි බොහොම දරුණු වලට මම හිතන්නේ සංගීත ශිල්පීන්ට මේ ඔබට ප්‍රතිඅනුවර හොඳයි. මේ කොරෝනා එකත් එක්ක ගොඩක්ම මේ ඊට වැඩි දරුණු විදියට සංගීත ඉන්න උදේට දැනෙන්න ගත්තා. මොකද මේක අර සීලම ප්‍රහාරයට වැඩි දරුණු තේරුවේ මොකක්ද නෙමෙයි. මේක මිනිස්සු ආශ්‍රිතව කියන රස්සාවක් සංගීතය කියන්නේ. ඔව්. මිනිස්සු ළඟට යන්න බෑනේ මේ දැන් තියෙන තත්ත්වය. අන්න ඒකෙන් තමයි මම හිතන්නේ ගොඩක්ම ඉතින් ගොඩක් අර එදිනෙදාම මේ දවස ගානේ මේ ශ්‍රී ලංකාවේ හම්බ කරන සංගීත ශිල්පී කියා ඔය නීත හෝටල් වල එයාලට මම හිතන්නේ බොහෝ දරුණු තේරුම් ඇති. ඉතින් අනිත් උදවියටත් එහෙම තමයි. ඉතින් නමුත් ලෝකේ හැටි එහෙම තමයි. හැමදේම වෙනස් වෙනවා. ඒ හැම දෙයකටම අපිට මොහොන දෙන්නත් වෙනවා. කොයි දේ කොහොම වුණත් මේ වෙන දෙයක අපි මොහොන දෙන්න ඕන. ඉතින් මේ කොහොම වෙයිද කියන එක අපි කාටවත් අනාවෙන් කියන්න බෑ. නමුත් ඉතින් ඒක දෙයක මොහොන දෙන්න සම්මාන ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඉතින් දැන් මේකත් එක්ක මම ඉගෙන ගත්තා ඉදිරියේදී මෙවැනි අවස්ථාවක් යලිත් උදා වෙන්න පුළුවන් කියන අදහස පිටුට පහළ වෙලා තියෙන නිසා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට මම දැන් පිටු ලෑස්ති වෙයි මේ කලින් ඉස්සර වැඩි උදකට. ඔව් සුනිල් මහත්මයා සමහර අය අද සංගීත ප්‍රසංගය ඉවර වෙලා අද සල්ලි ටික අදම ඉවර කරලා ආයෙත් හෙට සංගීත අවස්ථාවක් තියෙනවා කියලා ඉන්නවා. එතකොට ඒ අයට කිසිම සැලැස්මක් තිබුණේ නැහැ. ඔබ වගේ තා කුඩා මට්ටමින් පටන් අරන් ව්‍යාපාර දියුණු කරලා අද වෙළඳ දැන්වීම කලාවටත් ආපු අය කිහිප දෙනා ඉන්නේ ලංකාවේ. ඔබ වගේ ජ්‍යෙෂ්ඨයෙක්ට මේ වෙලාවේ මේ වගේ ප්‍රශ්න එනකොට සංගීත ශාස්ත්‍රයේ ඉන්න අයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? විශේෂ පරිච්ඡේදයක් කියලා නෙමෙයි මම හිතන්නේ දැන්වීම මෙහෙම කොහොමද ඒවා සුළු පොඩි ඒවා ජිංගල් වගේ වල කියනවා තාමත්. ඒකින්ද ඒක මට ඉතල දැනෙන්නේ නැහැ. වෙලද ලොකු පරිමාණයේ කරන මේ වෙලද දැන්වීම කරන්නේ නැහැ. නමුත් ඉතින් හැම දෙයක්ම මම දකින්නේ ජීවිතේ ශක්තිය. ශක්තියක් ලබන්න ශක්තියක් දෙන්න. පිළිසුද්ධ ශක්තියක් දෙන්න සමාන පුළුවන් කලේ සමාන ශක්තියක් ලැබේ. ඒ කොයි කවුරු සමාන විරුද්ධව නැගී ආවත් සමාන ශක්තියක් ලැබෙනවා. තමා හොඳ දේවල් යහපත් දේවල් කෙරුවොත්. ඉතින් මා දකින්නේ මේ රටේ ගොඩාක් ඒ ශක්තිය අඩු වෙලා තියෙන්නේ. අපි කොච්චර නරක දේවල් කරනවා. ඒ නරක දේවල් කරන තරම් රටේ එහෙම දිනක් ඇත්තේ මම කියන්නේ කොරෝනා කයින් කරන්නේ. කොරෝනා කයින් කරනකොට අපි 72ක් නිදහස් වෙලා. අවුරුදු 72ක් නිදහස් ලැබලා නමුත් අපි ලෝකෙටම ණයයි. කාගේද වරද? විවිධ ජනතාවගේ වරදද දේශපාලනඥයන්ගේ වරද? ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. හැමදේම හිතලා බලන්න. ඉතින් නරක දේවල් කියවම නරක ප්‍රතිඵල එන්නේ. මේ කොරෝනාව ගැන නෙමෙයි මම කියන්නේ. සාමාන්‍ය ජීවිතය ගත්තා. ඉතින් මම හිතන්නේ කර්ම ශක්තිය මම උත්සාහ කරන කොට කර්ම ශක්තිය බුදුහාමුදුරුවෝ කියන. ඒ කර්ම ශක්තිය ඒ ලංකාවට ගොඩාක් අඩුයි. ඒක අඩු නිසා තමයි අපි ලෝකෙටම ණය. ඒකයි. හොඳයි බොහොම ස්තුතියි සුනිල් පෙරේරා මහත්මයා. මම කැමති ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය වෙනුවෙන් ලේකම්තුමනි රජය මේ වෙන වෙලාවේ
ඔබ ගැන ඔබේ සංගමය ගැන හෝ ශිල්පී ශිල්පිනියන් ගැන හොයලා බැලුවද? කුමක්ද කරලා තිබෙන්නේ? රජයට කරන්න තියෙන යෝජනාවක් තිබෙනවද? කුමක්ද ඔබේ අදහස? මම කැමති ඔබ ඔබේ සංගමය නියෝජනය කරන කතා කරනවා නම්. ප්‍රථමයෙන්ම දැන් අපි ක්ෂණිකව ඒ වෙලාවේ කරේ දැන් මම මේක ඉතාමත් වගකීමෙන් කියන්න ඕන දැන් ආදරෙන් මතක් කරනවා මගේ සභාපතිවරයාව ජානක වික්‍රමසිංහ හරි සංවේදී වුණා මේ අවස්ථාවේදී. මොකද අපි විතරක් නෙමෙයි අපේ ගායිකා විතරක් නෙමෙයි සියලුම දෙනා අපිට කතා කරන්න ගත්තා. එතකොට අපි ක්ෂණිකව කරේ අපිට තියෙන ශක්ති ප්‍රමාණය රොෂාන් අපි ළඟ තියෙනවා අපි සංවිධානාත්මකව අවුරුදු 30ක් හිටියානේ. අපි ළඟ තියෙනවා හොඳ ෆන්ඩ් එකක්. අපි කරපු වෙලාවේ අපිට වැඩිපුර මුදල් තිබුණේ අපි ඒකේ පොලියෙන් අපි දැනටත් 40 දෙනෙකුට පෙන්ෂන් දෙනවා. අර මුදල. ඔව් ඒකේ පොලියෙන් අපි 40 දෙනෙකුට වයෝවෘද්ධ ගායිකාවෝ 5000 ගානේ මාසෙකට ලක්ෂ 2ක් සංකමෙන් දෙනවා. තාම දෙනවා. දැන් මේනකොට ලක්ෂ 80ක් දීලා තියෙනවා. ඒක පටන් ගත්ත දවසේ ඉඳලා. ඔව්. ඉතින් අපිට වැඩිපුර අතිරික්ත මුදල් තිබුණේ නැහැ. අපි කරපු වැඩේ අපේ සභාපතිතුමා ජානක වික්‍රමසිංහයි මමයි කතා කරලා ඒක බහර අරමුදලක් අපේ බහරකරු 7 දෙනෙක් ඉන්න 7 දෙනාටම කතා කරලා කිව්වා ඇඳිරිනි දියස්සේ අපි හරක අපේට තියලා ලක්ෂ 20ක් ගත්තා. අරගෙන අපේ අරමුදල අපේට තියලා ලක්ෂ 20ක් අරගෙන රුපියල් 10000 ගානේ අපි ලංකා බැංකුවේ මේ අර software එක ගෙදරට ගෙන්නගෙන ගෙදර ඉඳලා ඔන්ලයින් දැම්මා රුපියල් 10000 ගානේ 200 දෙනෙකුට කැම ටිකක් මුදල් තැන්පත් කරා. ඔව් එතනදී අපිට ඇත්තටම අපේ යාන වාහන වැඩක් නැහැ. අපේ ආදායම් අහිමි වෙලා. ඉතින් කොයි මට්ටමේ හිටියත් හැමෝම කිව්වේ ඒක කෝටියක් වටිනවා කියලා. පස්සේ ඉතින් අපිට ඒක දිගටම කරන්න බෑ. ඒ පාර රාජ්‍යතල අපි ඔක්කොම කතා වෙලා ඒ අපේ ශක්තිය තිබුණාට හැම සංගමයකටම අර මුදල් තිබුණේ නැහනේ. ඊට පස්සේ සාමූහික ප්‍රයත්නයකට ගියා. අපි මේක රජයට කිව්වා. සංස්කෘති දෙපාර්තමේන්තුව මොකද වර්තමාන සංස්කෘතික ඇමතිත් ඇවිල්ලා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමා කොහොමද කලාවට හරීම සංවේදී. පස්සේ එතුමා කරපු වැඩේ මේක දිගට හරහාට කෝල් එන්න ගත්තා. කණ්ඩ නෑ, කල්ලි නෑ මොකද කරන්නේ? හරිනේ රජේ වගේ කිව්වා. පස්සේ එතුමා කරපු වැඩේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට කියලා තිබුණා වහාම මේ නියෝජිතව කැඳවලා මේකට මොකද්ද කරන්න කියලා එයාව දන්නන්න කියලා. අපි කරපු වැඩේ මම රාජිත එතකොට අපේ ඔස්කා සිනෙස්ටා පදනම මම මේ කියපු සියලුම සංඝ නියෝජිතයෝ නම් නොකියුවට මේ සියලුම ඒ කියන්නේ ටෙලිසිනේ සිනෙස්ටා එතකොට එක්සත් ජනතා කලා සන්ධාන එතකොට නිවේදකරු සංසදේ මේ හැමෝම මේගොල්ලෝ අපි ඔක්කොම ගිහිල්ලා මේ ඇඳිරි නීතිය ඇස්සේ මුඛවාඩක් දාගෙන අර දුරස්ත භාවයේ තියාගෙන සාකච්ඡා කරා. එතනදී අපි එකගතාවයකට ආවා අර 5000ක් අපි ඉල්ලුවේ නැහැ. මොකද හේතුව අපි කලාකරු හැටියට අපිට අභිමානයක් තියෙනනේ ප්‍රශාන්. දැන් අපෙන් ඇහුවා මේ 5000 දෙන්නද කියලා. මං කිව්වා වැදලා කියන්නම් ඒක එපා කියලා. මොකද හේතුව දැන් ඕක ගන්න දැන් ග්‍රාම සේවක ළඟට යන්න ඕනේ. එහෙම නැත්නම් මේ ප්‍රතිරූපණය මේ සාදරයක ණයනේ නේද? ඇත්තටම සමහරක් අපේ කලා ශිල්පීන් බඩගින්න හිටියා. හැබැයි ගියේ නැහැ. ඔව්. ඒක ඒතුළු අපේ අභිමානය. මට මතකයි දැන් අපේ ග්‍රාම සේවක මහත්තයා අපේ පාරේ එහා පැත්තේ ගිහිල්ලා දෙනවා. අපේ ගෙදරට ආවේ නැහැ. මොකද මම වාහනයක යනවා මගේ ගේ හදලා තියෙනවා. එතුමාගේ හිතාගෙන ඉන්නේ රොහන්ට කිසි ප්‍රශ්නයක් නෑ. අවංකවම කියන්නම් මේ දක්වා රුපියලක් සින්දු කියලා හම්බ කරේ නෑ. හරිද? ඒක දැන් ඇත්ත කතාව. නමුත් මට අර 5000 ඉල්ලන්නත් බෑ. මම බාහිරකාරුවෙක් හැටියට අර 10000 ගත්තෙත් නෑ. ඇයි ඒ? අපි ඒකෙන් ඔබේ සීලූම සමාජිකව කොපමණක් ඉන්නවද? ඔව් අපේ සමාජිකයෝ මේ හැම සංගමයකම. හැම සංගමයක සමාජිකයෝ දැන් මේ ලයිස්ට්ුවක් හදුවේ කියවනේ. දැන් මේ අපි මේ ඉදිරිපත් කරපු සමාජිකයෝ ලයිස්ට්ුව 1465. 1465. ඒ කියන්නේ හේතුව මේ ඇවිල්ලා මේ ණය ඉල්ලපු ප්‍රමාණය විතරයි. ණය බලාපොරොත්තුෙන් ණය අයදුම්පතක් නමුත් මේ දැන් අපේ ගායක සංගමේ 330ක් ව්‍යාපදිච්චිනේ. ඔව්. අපේ 141 දෙනා ඉල්ලන්නේ. ඒගොල්ලෝ කියන්නේ අපි අනිත් එක කුමාර ෂේප් කරා. ඒ සල්ලි තියෙන නන්දාමාලි මහත්මිය වික්ටර් රත්නායක මහත්මයා ටීඑම් ජයරත්න එද්ද ජයපොඩි දැන් බලදන එයා ඉල්ලන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අය කිව්වේ අපිට මේ වෙලාවේ මාස 6ක් ෂේප් කරගන්න පුළුවන්. එහෙම කිව්වා. ඇත්තටම කිව්වා. රුපියල් 10000 තමයි මේ රුපියල් 10000 පවා එහෙම අය කිව්වා අපිට එපා මේ මල්ලි ඕක නැතිම කෙනෙකුට මට ඔය ලයිස්ට් බලන්න පුළුවන්ද? හොඳයි. අපි විරාමයක් ලබා ගන්නවා. රැඳෙන්න මේ ඔබ සතුටු කරන අපේම කලා ශිල්පීන්ගේ ප්‍රශ්න අද දවසින් කතා කරන්නේ. අපේ රටේ විතරක්මද කියලා මා හරියටම දන්නේ නැහැ. නමුත් බොහෝ අය රටට සේවය කළා පස්සේ කියනවා අපි රටට සේවය කළා රට අපුව බලා ගන්න ඕන කියලා. සමහර හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකාවුනුත් දිනලැවිල්ලා වයසට යනකොට කියනවා මැසිවිල් නගනවා අපිට මොනවද වෙන්නේ අපිට මේ රටේ කිසිම වැඩපිළිවෙලක් නැහැ කියලා. ගායන ශිල්පිනියනුත් චිත්‍රපට නළු නිලියනුත් සමහරක් වෙලාවට වෙනත් චිත්‍රපට සංගීත මේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයත් එහෙම කියනවා නිවේදක නිවේදිකාවුනුත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒක කාගේ වරදක්ද ඒක ආණ්ඩුවේ වගකීමද කියලා වෙලාවකට ප්‍රශ්න කරන්නත් වෙනවා.
හැබැයි ඡන්දයකට කලින් මුළු පත්තර පිටු පුරවලා අපි පොදු පෙරමුණට සහාය දක්වනවා කියලා කලාකාරයෝ අත්සන් ගහගෙන යනවා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ වගේ. ඒ වගේම අපි මේ අයට නායකත්වයට කැමති කියලා සහාය දෙනවා. හැබැයි මේ වෙලාවේ රජිත මහත්මයා එහෙම දේශපාලනේ බලලද මේ වැඩේ කළේ කියලා අහන්න ඕනේ. ඒ අතරේ දුරකථන ඇමතුමක් තියෙනවා. තවත් නම්දරු වැඩකාරයෙක් ඉන්නවා. රොෂාන් ප්‍රනාන්දු ෆ්ලෑෂ්බෑක් කණ්ඩායමේ නායක රොෂාන් ආයිබෝවන්. ආයිබෝවන් රොෂාන් බොහොම කනගාටුදායක අවස්ථාවක් ඉන්නේ. ඉතින් රටේම ඔබේ ශේෂ්ත්‍රය අර විසිල් ගහන බල්ටි ගහන ටොපි සිගරට් විකුණන කෙනාගේ ඉඳලා හැම කෙනාම මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ වෙනකොට අපේ වචනෙන් කිව්වොත් අනාතයි. ඉතින් රොෂාන් මහත්තයෝ මොකද්ද අපි කරන්නේ මේ අයට මේ ඔබේ ගායක ගායිකයන් සංගම එකතු වෙලා ලොකු වැඩක් කරලා තියෙනවා ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ පොඩ්ඩක් හිත හැදෙන්න අනිත් පොඩි බෑන්ඩ්ස් වල ඉන්න කොල්ලෝ කෙල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ මේ වෙලාවේ ඔලු උස්සන් කොහමද ඉන්නේ අපි මේ වැඩේට මුහුණ දෙන්න ඇත්තටම කියනෝනේ රොෂාන් මේ අපිට ප්‍රතිද්ද අනිත්‍යයි ලොකු හදන්න පිට හදනයි කියලා දැන් හදන්න පොඩු හදනයි ඔලු හිතවල ලක්ෂ තුනක් කොහොමද කරන්නේ ඒක තමයි අපි එහෙම නොවි මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙලා මේකේ ගොඩේ දුන කියන තැන තමයි මම ඉන්නේ. විශේෂයෙන්ම දැන් හැමෝම කියනවා නිතිකේදී සාර්ථක පටන් ගත්තී අපේ ජීවිතයක් ඉතිපුරු තියෙනවා. ඒ කියන්නේ අපි අපේ මේ කලාකල් බලන්න ඉන්න අනිත් රැකියාවට යනවා. ඒගොල්ලෝ රැකියාව ඇතුළත බලන්නේ වගේ ඉතින් හරි සත්‍යදී මානසික දානවා. ඉතින් අපිට ඉංග්‍රීසි නැහැ මෙච්චර ලොකු ඉගෙනගෙන කියලා කියනකොට රටේම ලොකු අන්තර්ගත කියනකොට අනේ අපි සුමු කරන්නේ අපේ කියලා කියන්නේ නැත්නම් අපේ ඉතිහාස බලන්නේ හරියට ඉතින් අපි මේ හැමෝම පස්සේ අපි හොයන්න ඕන මේක අත්‍යන්ත අත්දොකල කරන්නේ කියලා. මොකද කතාවක් කියනවා පොතේම තාක්ෂණික විද්‍යාලයක භෞතික තත්ත්වයක කට්ටිය ගන්නවා. ඒක හරි. ඉතින් ඒ වගේ මේකේ අපි හොයනවා දැන් අතරම පසුගියද අපි අපේ ගායකයන් සංස්කෘතිය මේ සම්බන්ධ වෙලා අත්පත් වාරිකීමක් කරා ඒ වගේ මේ ණය සාමාන්‍ය සංස්කාරී පාරේ ණය ඔය කලාකරුවන්ට දෙන්න කියලා මම කියන්නේ ඒක ගායකයන් සංස්කෘතිය හදාගන්න එක ඇත්තටම මොකද දෙයක් ඒ වගේම අපි සදාස්තරේ ඉස්පත් කරලා තියෙනවා කොහොම හරි මේක ඇතුලේ අපි සංගතන කියන තැන තමයි ඒ වගේ කියනකොට දැන් අපි අවුරුදු 10ක් 15ක් ඉස්සර කලාව කරලා ඒ වගේ ආමුක්ක ඒ වගේ යෝජනා කරනවා අපි ඒක අමාත්‍ය විදිහට අපි ආහිතා ඒක හරිම අනගතයක් තිබීම ඒ විදිහට මම දැන් හැම ස්ටේට් එකක් වෙනම බීස්පින්දර දෙකදී අපි හැමෝම සුබවාදී විදිහට මම හිතන්නේ ඉක්මනින් අපි හැමෝම දෙවිද දෙකට ගන්න හම්බෙන්නේ කලාකරු අපි කොහොමද අපේ ජීවිතය අපි ඉස්සර කරගන්නේ අපේ ෆයිනෑන්ෂල් එකත් හොඳට මැනේජ් කරගන්නේ නැත්නම් අපි හැමදේම ආර්ථිකවට හරි කාටද සුදු ජීවිතයක් කරනවා. මොකද ලෝකේ ගත්තාම අනිත් රටවල කලාකරු ජීවිතයේ සතුටක් ලංකාවේ ගත්තාම කලාකරු ඇත්තටම මේ වගේ දෙයක් තුනම අපේ එකටයි ඔයාලගේ නාලිකාවලදී අවස්ථාවකින් සුදු කියනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ දේවල් අපිට ගණියක් දෙලා ඉස්සරහ හදන්නේ මොකද බාරන ටිකක් හදන්නේ ඒ ඉස්සරහගෙන අලුත් ජෙනරේෂන් එකක් අපි දැනුවත් කරලා මොකද්ද පොලිටික කියන්නේ ඉස්සත් ෆයිනෑන්ෂල් ප්ලස් එක කියන්නේ මේ වගේ දෙයක් තාම අපෝ පිළිගන්න මොනවද කියලා ඉතින් අපි ඒකමක් කරලා තියෙනවා අපේ ශේෂ්ත්‍රය අපේ ප්‍රාථමික කලාවේ පර්ෆෝමන්ස් එක ඉස්සරහට කරලා දෙන්න කියලා කොහොමද අපි ඒ ඉතිමත් කරා භාග්‍ය අපි කියලා අපේ ගායකයන් ගන්න අපි ඔය ජාන්තේ රාජිනතේ ඉතින් ඒකත් මම හිතන්නේ ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් මොකද අපි ඉස්සර මොනවද ප්‍රදර්ශනයකට අපි මේක ෂේපේ කල්පන්තයක් විදිහට ඉදිරියට කරගත්තේ නැත්නම් ඉතින් අපි කොහොම හරි මැච් එක රහමු බොහොම ස්තුතියි රොෂාන් මම හිතන්නේ ධනාත්මක සිතුවිල්ල බොහොම ඕනේ අපි රටක් කරේ නැවත හැම ශේෂ්ඨයක්ම හැමෝම පටිතද කරන් ඉන්නේ අපෙත් පඩි කපලා තියෙන්නේ ඉතින් අපිත් අමාරුවෙන් ඉන්නේ හැමෝම එහෙම තමයි මේක වැඩිම දැනුනේ අර දෛනික ආදායම් ලබන කලාකරුවන්ට ඒ අයට සහනයක් වෙන මම හිතන්නේ රොෂාන්ල පවා පෞද්ගලික මට්ටමින් බොහෝ උදව් කරන්න ඇති බොහොම ස්තුතියි රොෂාන් අද කෙටි දැනුම් දීමකින් දුරකථනයෙන් අපහ සම්බන්ධ වුණාට මම කැමති රෝහන් ඔබ ලේකම්වරයා හැටියට ලංකාවේ වයස්ගතම ගායන ශිල්පිනියා කී දෙනෙක් විතර ඉන්නවද? ඔව් දැන් ඒ කියන්නේ අපි ළඟ ඒ ලයිස්තුවේ ප්‍රබලම කට්ටිය ඒ අය තමයි. මොකද අපේ සංගමය ප්‍රධාන වශයෙන් හරිම අසරණයි.
ඒකට හේතුව හිතුවේ අනික ඒ කාලේ මෙහෙම ලොකුවට සල්ලි හම්බ කරගෙත් නැහනේ. ඒ අය ඒ කාලේ වැඩිපුරම රින්ගින්ටෝන් තිබ්බේ නෑ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් සින්දු කියලා තමුන්ගේ ජීවිතේ සවි කරගත්තා. දුන්න සල්ලි ගත්ත නැත්තම් ආවා. ඉතින් එහෙම ලොකුට ඉතුරු කරලත් නෑ. මේ වගේ ගුවන්විදුලි රූපයන් මෙච්චර තිබ්බෙත් නෑ. එතකොට මේක දැකපු අපි ඇත්තටම කිව්වේ අපිට අවශ්‍යයි මේ ඒගොල්ලන්ව රැකබලා ගන්න. ඒ නිසා තමයි අපි ওই ලක්ෂ 300ක මේ ෆන්ඩ් එකක් කරා ගියේ. දැනට ඒකේ ලක්ෂ 270ක විතර තියෙනවා. දැන් ආණ්ඩුව මොනවද කළේ? ඒකේ 250ක් අපිට ආණ්ඩුවෙන් දුන්නේ. ඒ කියන්නේ අපි බලන්න අපි කොයිතරම් දක්ෂද කියලා. ඒකේ කෝටි 2මාරක් අපිට ගිය රජයේ ජනාධිපතිතුමා විසින් අපිට දුන්න අපේ මේ සංකල්පයට. ඒක නිකන් නෙමෙයි. ඒක ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයකට බාහිර අරමුදලක් හැදුවා. ඒ තියෙන අතිශය විශ්වාසනීයත්වය සහ විශේෂයෙන්ම මූලික වශයෙන් මේ වයෝවෘද්ධ මේ අසරණ වෙච්ච ගායක ගායිකාව රැකබලා ගැනීමේ අරමුණ කොටගෙන. මොකද එහෙම කියන්නේ ඔබේ සංගමයේ දැන් රජය පිළිඅරගත්තා. මේ සංස්කෘතික අමාත්‍යාංශය ලබන්නේ නැත්තේ. නමුත් අපේ මුදල් නෙමෙයි. පැහැදිලිව. මොකද එතනදී අපි පෙන්වුවා ප්‍රසංගයක් තියලා අපේ 156 දිනක එදා සින්දු කිව්වා. අමරදේව සරුත් එක්ක ගිහිලා ඉල්ලීමක් කළා අපි මේක යන්නේ මේ ලක්ෂ 300ක් දැනට හොයාගන්න. ඒක ආයෝජනය කරලා මේ අපේ ඒ වෙලාවේ හිටියේ 35ක් විතර තමයි වයසක කට්ටිය. මං කියන්නේ 2016. ඔය ව්‍යවස්ථාවක් එහෙම තියෙනවා. තියෙනවා. ඒක ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත ව්‍යවස්ථාව. ඒක බාහිර අරමුදල. දැන් මෙවර කොරෝනා තත්ත්වයෙන් පස්සේ කොහොමද රජයේ ආණ්ඩුව මැදිහත් වෙන්නේ කාර්යය? මං එතනත් ඔබලා ප්‍රශ්න ඉදිරිපත් කළා අපිට. හරි. දැන් ඒතර ඊට පස්සේ අපි කට්ටියම එකතුලා අපි බාන්දුල ගුණවර්ධනත් එක්ක අපි හදාගත්තනේ ප්ලැට්ෆෝම් එකක් වේදිකාවක්. හදාගෙන අපි වාර දෙක තුනකට ගියා. අවසානයේ ආව තීරණයකට මෙතනදී හොඳම දේ තමයි සහනාධාර එපා. අපිට ඉතා සහන පොලියක් ඇත්තේ සාමාන්‍ය ණයක් දෙන්න කියලා. මේ මාස 6 ජීවත් වෙන්න. ඊට පස්සේ ඒ අයට ප්‍රශ්නයක් වුණා කොපමණද කියන්නේ. පස්සේ අපි කිව්වා මේක අර යකාගේ හැටියට විමානේ. දැන් එක ආදායම් තත්ත්වයන් එක එක්කෙනාට ඒක විෂමයි. ඔව්. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ ඉන්න කෙනෙකුට ලක්ෂිකුත් ඒ මට්ටම් බලලා ලක්ෂ 5 දක්වා ණයක් දෙන්න අපි මේක ගෙවන්නම් අහපුව මේ தත්ත්වය සමාහන් වුණාම ගෙවන්න පටන් ගන්නවා කියලා. පස්සේ රජයක පිළිගත්. ඒ ක්‍රමවේදයක් අපිම හදලා දුන්නා. ඒ කියන්නේ මේක ගෙවන්න ඕන කොහොමද? අපි කිව්වා මේකට සහන පොලියක් ඇටට දෙනවා නම් අනිවාර්යෙන් රජයට යම්කිසි බරක් දැනෙන්න වෙනවනේ. ඒක රාජ්‍ය බැංකුව කරා දෙන්න ඕන. ස්තුතිවන්ත වෙනවා මහජන බැංකුවට. මහජන බැංකුවේ සභාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඒ කල්පනාකාරීත්වය අපිත් එක්ක උරුණුර ගැටිලා සාකච්ඡා කරලා එකඟ වුණා මේ වැඩේට අත ගහන්න. පස්සේ පාර මේක හිතෙන්නේ නැද නේද දේශපාලන අල්ලසක් වගේ නේද මේලේ මහමැතිවරණයේදී අපේ වේදිකාවේ සින්දු කියන්න ඕනේ කියලා නැත ඒකට හේතුව මේකට අපි අත ගහන්නේ අදියේ නෙමෙයිනේ. අපි මේ කොරෝනා අරබුදේ හැමුවේ අපි මේකට අත ගහන්නේ මාර්තු මාසේ. මාර්තු මාසේ ඉඳලා මේ දක්වා එනවා ඇවිල්ලා ඒ කියන්නේ ඒක නිකන් කරන්න බෑනේ. ඊට පස්සේ ක්‍රමවේදය අපිටම හදන්න කිව්වා. කිසිම දේශපාලන බලපෑමක් නැහැ. මේක අපි කිව්වා වගේ රාජ්‍යතික වගේ අපේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක. අද කවුද මේ බලන්නේ නැහැ. කොහොමද? මොකද එක් පක්ෂ වලට සහාය දක්වන කලාකරුවෝ ඉන්නවනේ. ඔව් දෙමයි. හොඳට මතක තියාගන්න. මම වදින්න කියනවා මේ ඉන්න සංගම කිසිම කෙනෙක් දේශපාලන සංගම් නෙවෙයි. වගකීමෙන් දේශපාලන සංගම් නෙවෙයි. මේකින සමාජිකාව දේශපාලන මතවාදයක් දාන්න. ඒක වෙන්න වෙනවා. හැබැයි අපි මේ ඉන්න නිලධාරීන් කිසිම දේශපාලන පක්ෂයකට අනුගත නැහැ. කිසිම දවසකට එහෙම බැඳිලා නැහැ. අපි හරි ස්වාධීන. ඒ නිසා අපිට හොඳ පිළිගැනීමකුත් තියෙනවා. මේ සමාජිකාවන්ගේ කිසිම නායකයෙක්වත් මේ සංගම් වල නායකයෙක්ව දේශපාලනයට සම්බන්ධ නැහැ. කාගේම චෝදනා නැහැ. කිසිම චෝදනා. අභියාචනා නැහැ. ඒව නැහැ. ප්‍රශ්න නැහැ. 5000 බෙදුවා වගේ අවුල් නැහැ. ඒකනේ කියන්නේ. ඒ නිසා ඒක වගකීමෙන් කියනවා. ඒ නිසා තමයි වෙන්නේ නැති මේ ස්වාධීනව දැන් මේක පිළි අරගෙන අපි ඊයේ මේ ෆයිල් එක තව මේකට අනුගත වෙන්න කට්ටියක් ඉන්නවා. මොකද අපි ඩෙඩ්ලයින් එකක් දුන්නා මේක නැත්තම් හදින්න බෑනේ. නමුත් මේ වෙනකොට අන්තිමට අගමැතිතුමා කිව්වේ මේ වගේ සංවිධානාත්මක වෙලා එන්න තනි වෙන්න එපා. සංගම් හරහා තියෙන නියම මොකද මේ වෘත්තිකයන් නැත්තම් හඳුනා ගන්න එපා. මට මොහොතක් දෙන්න ඔබලාගේ කර්මාන්තයේ සුළුවෙන් සංගීත භාණ්ඩ හදන සංගීත භාණ්ඩ සපයන කුලියට ලබා දෙන මහත්තයෙක් අපිට කතා කරන දවස බලන කාටරි අසාධාරණ කළා තියෙනවා අපිට කියන්න අපි බලමු මෙතුමාලා උදව් කරන්න. ඔබතුමා කතා කරන්න ප්‍රසාද් මහත්මයා ආයිබෝවන්. දිනුක කතා කරන්න. ආයිබෝවන්. ඔව්. අපි සාමාන්‍ය අපි මේක අපි
අපි මනේ වාසන පුතන් ඒකයි අපි අවුරුදු සීසන් එකයි මාර්තු මේ කියන්නේ සමස්ත වශයෙන් මංගල උත්සව පවත්වන කාලය. ඔබ ටිකක් වේලාව ගන්නවා මම හිතන්නේ. ඒ බලාපොරොත්තු අපේ දැන් පොරවදක් කියලා අපි බාහිර කරගත්තා ඉඳීම කරගත්තා. නමුත් මේ වෙලාවේ රජයේ කිසිමාලේ දෙන්නත්වගේ පරිමාණයේ සාකච්ඡාවෙන් අපේ නායකවෝ සායකාරිකවෝ අපි මම අවුරුදුනට මගේ දැන් දුනා අපි අමයි වගේ කරන පොඩි අය අවුරුද්දකට මොකද මාසුන විතරයි සමන්ලය කරන එක නැති වුණා. මේ වෙනකන් රජයෙන් කිසිම සහනයක් කිසියක් අපිට හොඳයි බොහොම ස්තුතියි. ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන්. මම එතුමාට යන්න පෙර. ඔව් දෙන්න පුළුවන්. දැන් එතුමාට කියන්න තියෙන්නේ මේකයි. දැන් මෙතනදී අපිට ප්‍රශ්නයක් වුණා. දැන් ඇත්තටම හරි ලේසියිනේ වෘත්ති ගැන හඳුනා ගන්න මොකක් හරි සංවිධානයකට සම්බන්ධ වෙලා තියෙනවනේ. දැන් ඊට පස්සේ අපි කතා කරා එහෙම නැති අයත් ඉන්නවනේ. ඔව්. එයාට මොකද කරන්න කියලා. එතකොට ඇත්තටම බැංකුව කිව්වේ එයාට කියන්න පුළුවන් තරම් ඉක්මනට මොකක් හරි කියන්නේ සන්දාහනගත වීමක් හදා ගන්න කියලා. ඒ ආගමැතිතුමත් ඇත්තටම කිව්වා. ආගමැතිතුමත් ඒක විශේෂයෙන් ඒක සඳහන් කරා. ඇසෝසියේෂන් එකක ඉන්නවා නම් දැන් අපේ පැත්ත ගත්තොත් විධිමත් සංවිධානයක සමාජිකයෙක් නම් ඇත්තටම මේ වගේ දෙයක් වුණාට පස්සේ ලේසි නම් කිසි දෙයක් ලබා ගන්න ලේසි. දැන් රිලීෆ් ලෝන් එකක් වෙන්න පුළුවන්, ග්‍රාන්ට් එකක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඉතින් අපි ඇත්තටම කියන්නේ කලාකාරයෝ හැටියට තමන්ගේ ඇසෝසියේෂන් එකක් තියෙනවනේ. මෙතන ඇසෝසියේෂන් 11කට වැඩිය තියෙනවානේ. ඇත්තටම WMA වගේ ගායක සංගමයක් වශයෙන් ඉන්නවනම් ඒ තම කලාකාරයෙක් ඉන්නවනම් ওই සංගමයකට බැනෙන්න. එතනින් ඇත්තටම දැන් මේ වගේ තත්යකට ආපුවාම ඒකේ වටිනාකම දැන් දැන් තේරෙනවා. මම අවංකවම කියන්න ඔබලා ගැන ආඩම්බරයි. බොහෝ සංඝම් තියෙනවා අර තමන්ගේ මළගේ දවසේ බිත්තියේ ගාන බැනර් එක විතරයි ඉල්ලන්නේ ඉන්නේ සංඝා. ඊට එහානම් මුකුත් කරන්නේ නැහැ. මේ අපි දන්නවනේ මේ පොළවේ සංඝම් වල ඇති. වැඩක් ගන්න කාලේට එමය හරකකින් බලලා දාලා අන්තිමට මස් කඩේට දක්වනවා වගේ. හැබැයි ඔබතුමාගේ සංගමේ මොනවද රටට කළේ? ඇත්ත වශයෙන්ම කියනවනම් අන්න ඒක තමයි ඔය දකින්න නැති දන්නේ මේ බටහිර සංගීතඥයන්ගේ සංගමය. දැන් බටහිර සංගීතඥයන්ගේ සංගමේ හැටියට අපි එදා ඉඳලම මම කියන්නේ ඒකයි. අපි ඔය සංගම් කීපයක් හැදුනා. නමුත් අපි 2016 ඉඳන් මේ WMA කියන සංවිධානය හදාගත්තා. ඒක ටිකක් අමාරුයි. දැන් ලේසි නෑ හැම දෙයක්ම කරගන්න. ඉතින් අපි ව්‍යවස්ථාවක් හදලා ඒ ආටිකල්ස් ඒ දේවල් කරලා දැන් අපි යම් කිසි ස්ථානයක ඉන්න ඇත්තටම අපි ප්‍රොජෙක්ට් එකක් කරා. කොරෝනා එකට ඉස්සෙල්ලා තමයි අපේ මේඩන් ප්‍රොජෙක්ට් එක කරලා අපි කරේ. ඇත්තටම සාර්ථකයි ඒ කරපු දේ. එතනටත් අර මම ඉස්සෙල්ලා කියපු දේම කියනවා. මොකද මේකට සමාජිකයන් එන්න පොඩ්ඩක් මැලි වුණා. බොර්ගයන් නමුත් ඊට පස්සේ සෑහෙන පිබිදීමක් ඇති වුණා. ඇත්තට මොකද අපි කරන්නේ සංගමයක් වශයෙන් ඒගොල්ලන්ගේ උන්නතිය සඳහා මොකක් සුබ සාධනය සඳහා අපි විරාමයක් ගමු. නැවත කතා කරමු මේ ප්‍රවෘත්ති සුරස්තර බලන වෙලාව. අපි සංගීත කර්මාන්තයේ සංගීත ශාස්ත්‍රයේ අපේම රටේ ඒ ශිල්පිනියන්ට වෙච්ච අසාධාරණ අපහසුතාවයේ කොරෝනා වෛරසයත් සමග වුන් මුහුණ දුන්න අභියෝග ගැන කතා කරා මේ සංගම් නියෝජිත දෙන්නෙක් එක්ක. විශේෂයෙන්ම මේ දැන් රජය අනුමත කරපු ණය මුදල ලබා ගන්න කොහොමද කියලා රටේ කාටවත් ප්‍රධාන මාධ්‍යයකින් කියාගන්න වෙලාවක් තිබුණේ නැහැ. දැන් අපි සූදානම් ඔබ කලා ශිල්පිනියක් නම් සංගීතඥයෙක් නම් අධ්‍යක්ෂවරයෙක් නම් ගායකාවක් ඒ අයට ඉල්ලුම් පත්‍ර දීලා අනුමත ලැබලා නම් කොහොමද මේක දන්නේ? මම හිතන්නේ ඒක ඉතාල වැදගත් රෝහන් මේක කියන එක නේද? ඔව්. කොහොමද රෝහන් අපි මේක කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නේ? ඊටාම කෙටියෙන් කියන්නට ඕන. දැන් ඉස්ලාම කියනොත් මේක සංගීතකරුවන්ට පමණක් නෙමෙයි කියන්නේ. ඔව්. නැත්නම් ටක්ගල කියමු දැන් බෑන්ඩ්ස් තියෙනවා. ඔව් දැන් මේකේ තියෙනවනේ දැන් මේ අපේ සංවිධාන අතර ශ්‍රී ලාංකීය ගායක සංගමය, ඔස්කා සංවිධානයේ සිනෙස්ටා පදනම සංගීත අධ්‍යක්ෂකරුගේ සංවිධානය, මෙතුමාගේ බටහිර සංගීතඥයන්ගේ සංවිධානය, විවෘත වේදිකා නිවේදකවරුන්ගේ සංවිධානය, එතකොට අපේ සංගීත කණ්ඩායම් සංවිධානය, මේ මොකද්ද සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න සංගීත කණ්ඩායම්, එතකොට ප්‍රාසංගික ඔය එලිමහන් වෙන කැලිප්සෝ, එතකොට
ඔබ දැනගන්නකොට මේකේ ඩාන්සින් ඇසෝසියේෂන් එකක් ඒ තියෙනවා. කියන්නේ නර්තන නර්තන ඉදිරිපත් ඒගොල්ලොත් ඉන්නවා. නර්තන කරන කොච්චරකද ඉන්නවද ලංකාවේ? දැන් මේක මෙහෙමයි අපිට විවිධ තොරතුරු තියෙනවා. දැන් අපිට වරක කිව්ව 4000ක් විතර ඉන්නවයි කියලා. දැන් මේක නම් හැබැයි ඉල්ලුම් කරලා තියෙන දැනට නම් 200ක් විතර. ගොඩක් අය දන්නේ නැතුව ඇති ඉල්ලුම් කරන් තිබුණා කියලා. දැන් ඒක තමයි මම කියන්න හදන්නේ. දැනට ඔයගොල්ලෝ වෙනකොට ඔබතුමාට කරදර වෙයි. වෙයි මේක මහජන බැංකුවට එක ඉදිරියට. හැබැයි එකම දේ අගමැතිතුමා කිව්වේ මේ අයව හඳුනා ගන්න ක්‍රමවේදයක් තියෙන්න එපා. ඒ නිසා නැත්තම් අර 5000 දුන්නා වගේ ඒ හැමෝම ප්‍රශ්නයක් හරි නෑ ඒක. අපි ඊටාම සද්ධාවෙන් කියන්නේ ඔබ මේ කර්මාන්තේ ඉන්න කෙනෙක් නම් මේක ගන්න ඔබට ඒ සඳහා රජයේ අනුමැතිය තියෙනවා. කොහොමද ඒක දැන් ඔබ තෝරාගත්තු වගේ නාම ලේඛන පත්‍රය දානවද? කොහොමද දැනගන්නේ? ඒක අපි මහජන බැංකුවට සමා වෙන්න ඕනේ. අදාළ බැංකුවට අපි දුන්නා ඒගොල්ලන්ගේ ප්‍රදේශයේ දාදාල ශාඛාවත් සඳහන් කරලා. ඒ පුද්ගලයෝ දන්නවද තමන් ඒ ණය මුදල ගන්න සුදුසුකම් ලැබුවා කියලා? මොකද හේතුව ඒගොල්ලෝ අපිට නල්ලිස්ට් එක දීලා තියෙනවා. අපිට ඒගොල්ලෝ අනුමැතිය දුන්නා. ඇත්තට දැන් මේක බැහැර කරද්දී යම් යම් නිර්ණායකයන් තියෙනවා. ඒ කියන්නේ ඔය ක්‍රිබ් එක එහෙම බලන්න එපා. ඒ කියන්නේ කලින් ගෙවීම් කරලා නැත්තම් කරන්න දෙයක් නැහැ. සමා වෙන්නට ඕනේ. එහෙම නැතිව ඊටාම ලිහිල් කොන්දේසි යටතේ පුද්ගල අප දෙකක් මත ලක්ෂයේ සිට 5 දක්වා 5ක් උපරිමයක්. උපරිමය 5ක් ඒ කියන්නේ තමන්ගේ අර තියෙන හැකියාවන් පොලිය දැනට ඇත්තටම ඊටාම අඩු පොලියක් මම අද පොලිය ගන්න කියන්නේ නැත්තේ ඒක ඉතා පැහැදිලි කියන්න ඕන 7.5ට වඩා අඩු පොලියක් කියන එක. හොඳයි. හරිද? ඒක කියන්නේ. අනිත් එක දැන් මේ ඇප්ලිකේෂන්ස් ගන්න පුළුවන් ලබන සවුන්දා අඟහරුදායින් පස්සේ මොකද දැනට අපිට ඉදිරිපත් කරලා තියෙන මේ 1000 ගානක නාම ලේඛනය මහජන බැංකුවෙන් ඒ වෙනකොට ශාඛාවන් වලට අදාළ ශාඛාවන් වලට යවන්න අපි සංවිධානය කරලා තියෙනවා. මේකේ තව සිනමා කර්මාන්තයේ ටෙලි කර්මාන්තයේ අයගේ ලේඛනයක් එන්න තියෙනවා. ඒ වගේම අර කලින් අහපු ප්‍රශ්න නළු නිලියෝ නැද්ද උතන? ඒක තමයි මම ටෙලි කර්මාන්තයේ සිනමා කර්මාන්තයේ එන්න තියෙනවා කියලා කිව්වේ ඒකයි. ඒගොල්ලන්ගේ සංවිධාන තාම මේ නාම ලේඛනේ බාර දීලා තිබුණේ නැහැ. ඒගොල්ලෝ පරක් වුණා. පරක් වුණා. හැබැයි ඒගොල්ලෝ අද හෙටව බාර දෙනවා. ඒ අයටත් දැන් මෙතනදී මේක දෙන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න වෙන්නේ දැන් රජයෙන් මේක අනුමතයි. හැබැයි බහැර කාට හරි මේ රටේ අහිංසක කලාකරුවෙක්ට තොරතුරක් දැනගන්න ඕන නම් කොහොමද ඔබලා සංවිධානය? ඔව් දැන් මෙතනදී රෝහන් කියපු ගමන් දන්නවා දැන් කොහොමද රෝහන් මෙතනදී අත්‍තරම මම ගායිකා සංගමේ ලේකම් වුණාට අපි ඊටම සද්භාවයෙන් මේ සාමූහිකව කරපු ප්‍රයත්නයන්නේ මේක. කොහොමද? ඒ නිසා දැන් කාට හරි මේකේ අපි මේකේ ඇතුළටම කිඳා බැස්ස නිසා මේ භාතිය සන්තෝෂ් මම රොෂාන්ලා අපි කට්ටිය මේකේ ඥානක අපි මේ පිරිස ඔස්කා සංවිධානයේ සභාපතිතුමා ජයන්ත ධර්මදාස තාම ඔබ කියන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ? මාව සම්බන්ධ කරගන්න. කරුණාකර ලංකේ මට මොකද මේ ගැන දැනුවත් කිරීම කරන්න පුළුවන්. කරුණාකර ලංකේ කියන්නේ මගේ අංකය ලියා ගන්න 0.73යි 57යි 64යි 55 57යි 64යි 55 0.73 57යි 64යි 55 0.73යි 54යි 57 57යි 64යි 55 මම උපදෙස් දෙන්නම්. රෝහන් මහත්මයා ලේකම්තුමා ශ්‍රී ලංකා ගායිකා සංගමේ අවසන් මිනිත්තුවේ මම ඔබතුමා පැත්තට හැරෙනවා. විශාල පිරිසක් මේ වෙඩින් වල එහෙම නැත්නම් විවාහ මංගලෝත්සව සංගීතය සපයන ඔය ඇත් ඔබලාගේ කණ්ඩායම සමාජිකයෝ අනිවාර්යයෙන්ම because අපි කිව්වොත් මංගල උත්සව ගත්තොත් එහෙම අපි මිනිත්තු ඇති වෙනවා. ඔව් ඒක ඇත්තටම ඉස්ලාම විශාල ස්කෝප් එක ඇත්තටම ප්‍රදේශයක් ආවරණය වෙනවා. ඔරියන්ටල් බෑන්ඩ්ස් වෙන්න පුළුවන්, වෙස්ටර්න් බෑන්ඩ්ස් වෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ මංගල උත්සව පටන් ගන්න නැති දේ. ඇත්තටම දැන් කියනවනම් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ කරලා තියෙන ගයිඩ්ලයින්ස් අනුව මේ අනුව පටන් ගන්න විදිය ඇත්ත දැනට කියලා තියෙන්නේ 100 දෙනාගෙන් පටන් ගන්න කියලා. ඉතින් ගොඩාක් ක්ලයන්ට්ස්ලාගේ තියෙනවා පොඩි කුතුහලයක් තියෙනවා මේ කොහොමද 100න් අපිට මෙම අනිත් එක තමයි විශේෂයෙන්ම මියුසිෂියන්ස්ලා ගැන හිතුනහම ඒගොල්ලන් හිතන්නේ මේ මියුසිෂියන්ලා බෑන්ඩ් එකක් ඉන්නේ නටවන්න මිනිස්සුන්ව කියලා. නටවන්න විතරක්ම නෙමෙයි ඔය වෙඩින් එකක් ඕගනයිස් කරනවා නම් අපි කට්ටියට කියන්නේ අපි පිනවනවත් කරනවා. නටවනවා විතරක් නෙමෙයි රසාස්වාදය. රසාස්වාදය. ඒ කියන්නේ දැන් සෞඛ්‍ය ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා, හෙල්ත් ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා. ටේබල් එකේ මෙච්චරයි ඉන්න පුළුවන්, ඩාන්ස් ෆ්ලෝ එකක් දාන්න බෑ. මෙහෙමයි කියලා. නේද? ඩාන්සින් නැතුව පිනවන්න පුළුවන්. පිනවන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ දේ කරන්න පුළුවන්. ඔබ හිතන ඔබලාට අවශ්‍ය කාරණා රට හමුවේ තිබුවා. රට තව ඇත්තටම තියෙනවා. ඉතින් කාලේ රජිත බොහොම ස්තුතියි. රෝහන් බොහොම ස්තුතියි. සිරස හැමදාමත් මේ ඉන්ඩස්ට්‍රි එක හදපු නිර්මාපකයෝ මේ ටෙලිවිෂන් ඉන්ඩස්ට්‍රි එකේ පෙරගමන්කරුවෝ. ඉතින් අපි මේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක සුපර්ස්ටාර් ඩාන්සින් ස්ටාර් හදපු අය අපිට යුතුයකමක් තිබෙනවා ඔබලත් එක්ක එකතු වෙලා ඔබලත් නැගිටව ගන්න. ඒකයි අපි මේ වැඩසටහන අද දවසේ වෙන් කළේ. සුබ රාත්‍රියක් ප්‍රවෘත්ති බලන්න.